අයිබන් සූදෑසනක් වේවා. සූදෑසනක් වේවා. මායා අංජලෝ කියලා තියෙනවා දිනුෂය ඔබ යමක් දැනගන්න තුරු හොඳින්ම කරන්න ගොඩක් උත්සාහවන්තව කරන්න දැනගත්තට පස්සේ ඊටත් වඩා හොඳින් කරන්න කියලා. ඒකින්ද යමක් දන්නව නම් දන්න දේ හොඳින්ම කරන්න පුළුවන්. දන්නේ නැත්නම් වඩා මහන්සි වෙලා උනන්දුවෙන් කරන්න. අද දවසේදී අපි දන්න කාරණාව මොකක්ද? කොවිඩ් කියන වසංගතයක් මේ ලෝකෙ පැතිරලා තියෙනවා. අපේ රටටත් මේ වසංගතය උරුම වෙලා තියෙනවා. අපි දන්න දේ හරියට කරමු. උපරිමයෙන් කරමු. පරිස්සම් වෙන්නේ කොහොමද? අනිත් අයව දැනුවත් කරන්නේ කොහොමද? ඒ වගේම තමයි සංචරණ සීමා එක්ක කටයුතු කරන්නේ කොහොමද? එන්නත් කරණය පිළිබඳව අපි එන්නත් කරණය කරගන්න කම අනිත් අයව දැනුවත් කරන්නේ කොහොමද? අපි දන්න දේ හොඳින් කරමු. මේ දේවල් හරියටම දන්නවා නම් ඊටත් වඩා හොඳින් කරන්න පුළුවන් අපිට. ඒක නිසා අවබෝධය අවධානය ඉතාමත්ම වැදගත්. පුවත්පත් වලින් තොරතුරු හැමදාම උදේට පත්තර මේන්තුවෙන් අපි අරගෙන එනවා. මේ පුවත්පත් කතුවරුන්, පුවත්පත් වල ලියන රචකයින්, ඒ වගේම තමයි ඒ වාර්තාකරුවන් ගොඩක් මහන්සි වෙලා මේ දේවල් ටික කරන්නේ. දිනුෂත් මමත් කරන්නේ ඉන්දිකත් එක්ක එකතු වෙලා ඔබට මේක අරන් එන එක අපේ අනිකුත් කණ්ඩායමත් එක්ක. අපි විශ්වාස කරනවා මේ සියල්ලෙන්ම රට සුවපත් වෙන්නට හේතු කාරණා වෙයි කියලා. දිනුෂ සුබුදෑසනක් කියලා අයිත් කියන බුද්ධික මේ බුද්ධික අර ලස්සන වචනයක් ඔය තමයි මේ වැඩේ දැනගෙන කරන්න ඕනේ කියලා. හරිද? දැන් ලිඳක් කනිනකොට තමයි ලංකාවේ මෙතෙක් හමු වෙච්ච වටිනාකමින් වැඩිම මැණික හමු වෙන්නේ. ඕක අපි ලිඳක් කනින්න ගියා නම් අපේ වත්තක ලිඳක් කන්න නම් ඔය මැණික් ගල දෙකට තුනට කැඩිලා තමයි එළියට එන්නේ. හේතුව මේ මැණික් මුදලාලි කෙනෙක්ගේ මැණික් ව්‍යාපාරිකයෙක්ගේ වත්තේ ලිඳ කපන්නේ. ඊළඟට රත්නපුරේ උදවියට ආයි අමුතුවෙන් මැණික් ගැන කියන්න ඕනේ නැහැ. ඒ නිසා ලිඳක් කපන්න ගියත් හරි පරිස්සමෙන් තමයි ලිඳක් කපන්නේ. වැඩේ දැනගෙන. ඒ නිසා ලංකාවේ වටිනම මැණික මේ වෙනකොට ගොඩ ගන්න ලැබුණා. ඔය මේ අපිට වගේ ආවනම් අපි දන්නෙත් නැහනේ. වටිනාකම දන්නෙත් නැහනේ. සමහරවිට අපේ පැත්තේ වගේ ආවුණා නම් මේ රෙදි අපුල්ලන්න, රෙදි ගලේ ගහන්න වගේ පාවිච්චි කරන්නත් ඉඩ තිබුණා. කොහොමවත් බුද්ධික ඔය මේ ග්‍රීක සාහිත්‍යෙත් කියනවා නැත්තම් ඔය සංස්කෘත සාහිත්‍යයට එමාවෙන් පස්සේ ඔය අධ්‍යධාරා, නිරාධාරා, නිරාලම්බා, සරස්වතියෝම කියලා කියන්නේ සමහර පාලකයන්ගේ කාලවලදී නිකන් ඒ පාලකයන්ගේ විශේෂතා මත වෙනවා කියලා. ඒ කියන්නේ අත තියෙන දේ රත්තරන් බවට පත් වෙනවා. හරිද? එහෙම දේවල් කියනවා. කියන්නේ එහෙම නායකයන්ට උවමනාව තිබුණාන් පස්සේ දැන් ලංකාවට ආවම මහාවංශ කියනෝනේ දුටුගැමුණු රජුරෝ රුවන්වැලිසෑය ගොඩනගන්න ඕනේ, රුවන්වැලිසෑය බඳින්න ඕනයි කියලා හිතුවන් පස්සේ අධිෂ්ඨාන හිතුවන් පස්සේ මෙන්න රිදී ගඩොල් මතු වුණා කියලා. ඒ වගේ තමයි ඇත්තටම ගත්තොත් ඊයේ වාර්තා වෙනවානේ මේ ලංකාවේ වටිනාකමින්ම වැඩි මැණික හමු වුණා කියන පුවත. මෙහෙම ආර්ථික අර්බුද තියෙන අපි කොරෝනාවල අච්චරද්ද කොච්චරද්ද මෙච්චරද්ද කියලා එහෙම කියන කාලෙක ඇත්තටම මෙහෙම සිදුවීම් වාර්තා වීම රට ගැන නැවතවතාව මේ රත්න දීපයකනේ අපි ඉන්නේ. මේ රට කොයිතරම් ආශිර්වාදාත්මකද කියලා හිතන්න හරි දිරියක් ලැබෙනවා පුතික. ඒ වගේම තමයි මේ තොරතුරු වාර්තා වීම. අපි පහුගිය කාලේ දිගින් දිගටම වාර්තා කරන්න සිද්ධ වුණේ ටිකටින් සම්බන්ධයෙන්, උද්ඝෝෂණ සම්බන්ධයෙන්, දරුවන්ට වෙන කටයුතුකම් සම්බන්ධයෙන්, ඒ වගේම තමයි හොරකම් සම්බන්ධයෙන්, කුඩු, හෙරෝයින් මේ වගේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ අතරතුරේදී හොඳ කාරණාවල් රටකට ශක්්‍යතාවයෙන් හිබි වැදගත් කාරණාවන් පිළිබඳවත් අපිට කතා බහ කරන්න ලක්වීම ගැන ඇත්තටම පුණ්‍ය භූමියක් විදිහට සලකන්න පුළුවන්. ඒ වගේම තමයි එන්නත් කරන වැඩසටහන සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන නිසාම මේ රට ඉතාමත්ම ඉක්මනින් සම්පූර්ණයෙන්ම විවෘත වෙයි. ඒ වගේම තමයි සංචාරක කර්මාන්තර මේ රට විවෘත වෙයි. අපිට විදේශ මුදල් අවශ්‍යයි මේ රට කරගෙන යන්න. ඔබ දන්නවා දැනට දින දෙකකට කලින් ඊයේ දවසේදී නෙමෙයි පෙරේද දවසේදී අපි පොලි වාරිකයක් රුපියල් බිලියන 1 මුදලක් ගෙවුවා. මේ සියල්ල සම්බන්ධයෙන් තොරතුරු අදත් පුවත්පත්වල තියෙනවා. අතරතුරේදී ලෝකයේ තත්ත්වය කොහොමද? ලෝකයේ කොවිඩ් කොතනද තියෙන්නේ? අපි කොතනද ඉන්නේ? ඒ පිළිබඳවයි මේ කතා කරන්නේ. 19,59,29,661ක් ගෝලීය ආසාදිතයන් වාර්තා වෙනවා. 41,92,183 දෙනෙක් මියදිලා තියෙනවා. එතකොට ඊයේ දවසට විතරක් වාර්තා වෙන සමස්ත රෝගීන් සංඛ්‍යාව 5,69,995යි. එයින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වෙන්නේ ඊයේ දවසේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. ඔන්න ඊයේ අපි අර කිව්වා ඇමරිකාවේ ඊළඟ රැල්ලක් වර්ධනය වෙමින් පවතිනවා කියලා. 58,881ක් ඊයේ ඇමරිකාවෙන් වාර්තා වෙනවා. ඉන්දියාවෙන් 42,928ක්. ඉරානයේ රෝගීන් සංඛ්‍යාවත් ක්‍රමයෙන් වැඩි වෙමින් යනවා කියලා වාර්තා වෙනවා. මේ වෙනකොට ඊයේ දවසට වාර්තා වෙන මරණ සංඛ්‍යාව 9,337ක් දක්වා වාර්තා වී අතරේ
ඉන්දියාවෙන් මරණ 640ක් සහ බ්‍රසීලයෙන් මරණ 1320ක් වාර්තා වෙනවා. ඒ ලෝක තත්ත්වය. එතකොට ලංකාවේ තත්ත්වය අපිට සෞඛ්‍ය ප්‍රවර්තන කාර්යාංශයේ අවත්කාරණය කරන වෙබ් අඩවිය උන්ගේ ඊයේ රෑ 10:07ට උන් කියන විදිහට 2,99,892 දෙනෙක් ආසාදිතයන් වාර්තා වෙනවා. එයින් 2,70,356ක් සුව වෙලා ගෙදර ගිහිල්ලා. ඒ කියන්නේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 25,389යි. ඊයේ දවසට වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව 1,711ක්. 1,711ක් ඊයේ දවසට වාර්තා වෙනවා. මරණ සංඛ්‍යාව 4,195ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. දැන් බුද්ධික වඩාත් වැදගත් වෙන්නේ එන්නත ලබා ගන්න. දැනට තියෙන හොඳම විසඳුම තමයි එන්නත ලබා ගන්න එක. ඒ නිසා බුද්ධික කතාව පටන් ගන්නදී කිව්වා එන්නත් කරන වැඩ පිළිවෙල සීග්‍රෙන් රට පුරා ව්‍යාප්ත වෙනවා. එන්නත පැතිරෙනවා කියලා බුද්ධික කිව්වේ. ඊයේ පෙරේද දවසක යුද හමුදාපති ජෙනරාල් චන්ද්‍රසේන මහත්මයා අවධාරණය කරපු කාරණාවක් තමයි බුද්ධික එන්නත ලැබිලා තියෙනවා. බුද්ධිගාව තියෙන වාර්තා කොයිතරම් ප්‍රමාණයක් ලැබුණද කියලා. නිසා ගිහිල්ලා එන්නත විඳ ගන්න. ඔබ අවුරුදු 30ට වැඩි නම් ඔබට ළඟම එන්නත සපයන ස්ථානයට ගිහිල්ලා එන්නත ලබා ගන්න. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ එන්නත් කරන වැඩපිළිවෙල ඉතාමත්ම සාර්ථකයි. 100% ඉලක්කයට ළඟා වෙමින් පවතිනවා. කවුරු හරි කෙනෙක් තවමත් කල් දාමින් ඉන්නවා නම් මට අහවල් එන්නත තමයි ඕනේ කියලා. එහෙම නැහැ. ගිහිල්ලා ළඟම තැනින් එන්නත ලබා ගන්න. විදේශගත වෙන අයටත් තියෙනවා. දැන් හමුදා රෝහලේදී ලබා ගන්න පුළුවන් එන්නත් මොනවද සහ අනිකුත් තැන්වලදී මොනවද එන්නත් ලබා ගන්න පුළුවන්ද? යුද හමුදා රෝහලේ විශේෂයෙන්ම පිටරට ඉගෙන ගන්න යන්න ඉන්නවනේ. ඒ කියන්නේ දරුවෝ අධ්‍යාපනය ලබන්න, උසස් අධ්‍යාපනය ලබන්න ඒ අයට ෆයිසර් එන්නත ලබා දීම ක්‍රියාත්මක වුණා. දැන් සතියකට එහා පැත්තේ විතර ඉඳලා අද ඉඳලා ආරම්භ වෙනවා. විදේශ රැකියාව සඳහා ඔබ යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔබ යන්න බලාපොරොත්තුෙන් ඉන්න රටට ෆයිසර් එන්නත නැත්නම් සමහර රටවල සයිනෝෆාර්ම් එන්නතට යම් සීමා පනවලා තියෙනවනේ. ඔබට එහෙම අවශ්‍යතාවක් තියෙනවා නම් යුද හමුදා රෝහලේදී ඔබට එන්නත ලබා ගන්න පුළුවන්. අපේ රටට මුදල් ලැබීම සම්බන්ධයෙන් පුංචි මතක් කිරීමක් එක්ක සූදානම් වෙනවා ප්‍රධාන පුවත්වලට යන්න. සාමාන්‍යයෙන් අපේ රටට මුදල් ලැබීම සම්බන්ධයෙන් ගත්තොත් එහෙම රුපියල් බිලියන 12ක් විතර අවුරුද්දකට ඩොලර් බිලියන 12ක් විතර අවුරුද්දකට ලැබෙනවා අපේ අපනයන ආදායම. ඒ තමයි ආනයන වියදම අපිට ඩොලර් බිලියන 18ක් විතර වෙනවා. ඒ වගේම තමයි සංචාර කර්මාන්තය නිසා අපිට සාමාන්‍යයෙන් බිලියන ඩොලර් බිලියන 3ක විතර මුදලක් ලැබෙනවා මේ සාමාන්‍ය ගණනය කිරීම අනුව ගත්තාම. රෙමිටන්ස් වලින් එහෙම නැත්නම් පිටරට ඉන්න අපේ විදේශික ඇත්තන්ගෙන් අපිට ලැබෙන මුදල් ගත්තොත් එහෙම ඒකත් ඩොලර් බිලියන 2ක් 3ක් විතර වෙනවා. පහුගිය අවුරුදු දෙක තුලම විදේශීය ආදායම් රටට ලැබීම් සම්පූර්ණයෙන් වගේ නැවතිලා තියෙනවා. සංචාරක ආදායම නැවතිලා තියෙනවා. ඩොලර් බිලියන 5ක 6ක විතර ප්‍රමාණයක් අවුරුද්දකට අපිට නැති වෙලා තියෙනවා. එහෙම අවුරුදු දෙකක් අපිට මුදල් ලැබීම් නැති වුණා. මේ තත්ත්වය යටතේ අපේ භාණ්ඩාගාරවල ඩොලර් බිලියන 7ක් විතර මුලින්ම ඉතුරුලා තිබුණා. අන්තිම ජූනි වෙනකොට මහ බැංකු වාර්තා සලකන්නේ කියා සිටින්නේ ඩොලර් බිලියන 4-5ක් අතර ප්‍රමාණයක් තමයි අපේ රටේ තිබුණේ කියලා. ඉනුත් තව ඩොලර් බිලියනයක් අපි පෙරේද ගෙව්වා. ඒ කියන්නේ මේක කළම යුතු නිසා අපි සිදු කරනවා. ඒ වගේම තමයි ලෝකයේ විවිධ රේටින්ග්ස් සපයන ආයතන ඊයේ දිනුෂ පැහැදිලි කරලා දුන්න මේ ආයතන මොනවද කියන එක. ඒ ආයතන සලකා තිබුණා ලංකාවට මේක ගෙවා ගන්න බැරි වෙයි, කළමනාකරණයක් හරියට කරගන්න බැරි වෙයි. ඒක නිසා මේ රට අර CCC කියන කාණ්ඩයට කියන්නේ B ග්‍රේඩ් එකේ ඉඳලා C ග්‍රේඩ් එකට තවත් ටිකක් යටට අපි දාන්න කටයුතු කරනවා. මේක හොඳ තත්ත්වයක් නෙවෙයි කියන එක ලෝකේ කතා බහ කරලා තිබුණා. මේක මේ ආණ්ඩුව ඇවිල්ලා තාම අවුරුද්දයි. මේ අවුරුද්ද තුලට සිද්ධ වෙච්ච කාරණාවක් නෙවෙයි. පහුගිය කාලවකවානු සියල්ලම කළමනාකරණයත් එක්ක සිදු වෙච්ච කාරණාවක්. මේක මීට කලින් 2004 2003 වගේ කාලෙදී සාමාන්‍ය ජාතික දළදේශීය නිෂ්පාදනයෙන් 100%කට වැඩි ප්‍රමාණයක් පොලිවාරික වශයෙන් ගෙවන්න හැකියාව වෙලා තිබුණ රටට මෙන්න මෙහෙම තත්ත්වයක් යටතේ අපි දැනට දවස් දෙකකට කලින් ඩොලර් බිලියනයක ණය වාරිකයකුත් ගෙවලා සූදානම් වෙනවා රට නැවත වතාවක් විවෘත කරමින් හොඳ ගමනක් යන්න. එහෙනම් ඔබත් මමත් මේ දෙයට කොහොමද සූදානම් වෙන්නේ? අර දැනගෙන මේ දේවල් කරගත්තොත් අපිටත් තේරෙනවා අපි නිකන් ගෙදරට වෙලා ඉන්නේ නැතුව මහන්සි වුණොත් මේ ආර්ථිකයට කොහොමද අපි ශක්තියක් වෙන්න ඕන කියන එක. තොරතුරු කතා බහ කරමු. පුවත්පත් ගණනාවක ප්‍රධාන පුවත් අරගෙන අවිල්ලා තියෙන්නේ. අපි බලමු මුල් පුවත් ගැන. මවබිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තල ජාතික පුවත්පත් බොහෝමයක අද දවසේ මුල් පුවත බවට පත්වෙන්නේ ලංකාවේ ලොකුම මැණික්
පොකුර අවුරුදු පොකුරක් ගැන අපි අසුබ විදියට කතා කළා. මැණික් පොකුර ගැන සුබ විදියට කතා කරනවා. බර කිලෝ 510 දැනට වටිනාකම කෝටි 2000යි. හමුුණේ ගෙවත්තේ ලිඳක් කපද්දී හිමිකරු මැණික් ව්‍යාපාරිකයෙක් සෙරන්ඩිබ් නිල් මැණික ලෙස නම් කරයි. කුමුදු කුල්ශාන්ත ධර්මප්‍රිය ලියනාරච්චි කහවත්තේ එල් නිරෝෂණ සහ චතුරදේශාන් ලියනගේගේ ඡායාරූප වාර්තාව තමයි බබ්බි උපත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙන්නේ. ඇමරිකන් ඩොලර් මිලියන 100කට වැඩි වටිනාකමක් ඇති කොරන්ඩම් පවුලට අයිති ආරනූල් වර්ගයේ මැණික් පොකුරක් සහිත මැණික් ගලක් කහවත්ත ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙකුගේ ගෙවත්තකින් හමු වී ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහත්මයා පවසනවා. ඊතුමා දුරකථනයෙන් සම්බන්ධ කරගෙන අපි උත්සාහ කරමින් ඉන්නවා. කැරට් මිලියන 2.5කින් කිලෝග්‍රෑම් 510කින් යුත් මේ මැණික් පොකුර ජාත්‍යන්තර වෙළඳපොලේ ඇසමේන්තුගත වටිනාකම අනුව ඇමරිකන් ඩොලර් මිලියන 100ක්, ඒ කියන්නේ රුපියල් කෝටි 2000කට වඩා අධික වෙන්න පුළුවන්. කහවත්තේ කටේ තැන්නේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ ගෙවත්තේ පිටිපස ලිඳක් හාරමින් සිටිද්දී තමයි මේ පිටසට හමු වෙලා තියෙන්නේ. සුදට හුරු නිල් පාටකින් යුත් මේ මැණික සෙරන්ඩිබ් නිල් මැණික ලෙස නම් කර තිබෙනවා. මේ වන විට ලංකාවේ මැණික් වර්ග 80ක් පමණ තිබෙනවලු. මෙයින් කොරන්ඩම් පවුලට අයිති සැෆයර් වර්ගයේ වටිනාම මැණිකක් බවට මේ මැණික හඳුනාගෙන තිබෙනවා. මේ මැණික් ගල සෙන්ටිමීටර 100ක් සහ සෙන්ටිමීටර 50ක් පළල. මීටරයක් නේද? මීටරයකට වැඩි. මීටරයකට වැඩි දිගයි, මීටර භාගයක් විතර පළලයි. පළලයි. සෙන්ටිමීටර 72ක් උසයි. හරිද? ඒ කියන්නේ මීටරයක් විතර උසක් තියෙනවා. ප්‍රමාණය මව්බිම් පුවත්පතට ඔය ඡායාරූපයත් එක්ක පේන්න තියෙනවා. දැන් මේක එක පැත්තකින් දැනට මේ කියන්නේ ඩොලර් මිලියන 100ක තක්සේරු වටිනාකම කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් මේ වගේ මැණික් මේ බුද්ධිකල අපි වගේ අය නෙවෙයි බුද්ධික මේ ලෝකේ ධනවත්තු ඒගොල්ලෝ මේ විදිහේ මැණික් එකතුවක් තියාගන්නවලු. කලෙක්ෂන් එකක් තියෙනවා. හරිද? ඉතින් එහෙම අය සමහරලාට තක්සේරු වටිනාකමට වඩා ලංසු තියලා ගන්නවා. ඒ නිසා වටිනාකම ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ සල්ලි තියෙන ඇත්තන්ට එහෙම දැනෙන වටිනාකම. අපිටත් මේක වටිනාකම දැනෙනවා. එකක් රටට තියෙන වටිනාකම මොකද්ද? රටට ඇතින කීර්තිය මොකද්ද? සහ අනිත් පැත්තෙන් මෙන්න මෙහෙම වටිනාකමකුත් තියෙන බුද්ධික. ආචාර්ය ගාමිණී සොයිස මහත්මයා උපුටා දක්වමින් මව්බිම් පුවත්පත කියනවා මේ මැණික් පොකුර, ඒ කියන්නේ මේ පාෂාණය වසර මිලියන 450ක් විතර පැරණි වෙන්න පුළුවන් කියලා. අවුරුදු මිලියන 450ක් විතර පැරණි පාෂාණයක් තමයි මේ මැණිකක් බවට පත් වෙලා තියෙන්නේ. මැණික් පොකුරක්. එක මැණිකක් නෙවෙයි, මැණික් පොකුරක්. කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ. අද පුවත්පතත් වාර්තා කරන්නේ එම ප්‍රවෘත්තියමයි. සුබ ප්‍රවෘත්තියක් නිසා අපිට සතුටින් ප්‍රකාශ කරන්න පුළුවන්. ලෝ විශාලතම නිල් පොකුරු මැණික රත්නපුරෙන් කියලා අද වාර්තා කරන්නේ. අජිත්ලාල් ශාන්ත උදය, කහවත්ත ලසන්ත නිරෝෂණ. අජිත්ලාල් ශාන්ත උදය අපි දන්න මාධ්‍යවේදියෙක්. මුන් දෙදෙනා තමයි මේ වාර්තා ඉදිරිපත් කරන්නේ. ඇමරිකන් ඩොලර් මිලියන 100ක් කියලා වාර්තා වෙනවා. මේ තොරතුර දිනෝෂ ලංකාදීප පුවත්පතෙන් ප්‍රකාශ කරා. මව්බිම් පුවත්පතෙන් ප්‍රකාශ කරා. ඔව් දැන් අරුණ පුවත්පතේ සිරස්සලයට යන රැස්සේ බුද්ධික දැන් ඒ කියන්නේ දැන් මේ නිල් මැණික මහ පොළොවෙන් මතුවෙච්ච එකක්නේ. හැබැයි තවත් වාසනාවන්ත සුබ පුවතක් තියෙනවා. ඒකට කලින් අර අරුණ පුවත්පත ඔය නිල් මැණික ගැන පුවත වාර්තා කරන්නේ දස දෙනෙකුටවත් උස්සන්න බෑ බිලියන 20ක මැණික් පොකුරක් කහවත්තේ ලිඳ කපද්දි මතුවෙලා කියලා. දස දෙනෙකුටවත් උස්සන්න බෑ කියලා කිව්වට සමහරවිට අපේ එක අයියා කෙනෙක් ඕව උස්සන්නත් තියෙනවා. ඔය නීලම්මාර පැත්තේම ඊට කලින් වාර්තා වුණා. ඔව්. අර අනිත් සුබ පුවත ඒ තමයි ඖෂධ නිෂ්පාදනය මේ රටේ සිද්ධ වෙනවා. රට ඇතුලේ ඖෂධ නිෂ්පාදනය කරනවා. රටට අවශ්‍ය සේලයින් රටේම නිපදවයි. වසරකට ඩොලර් මිලියන 5ක ඉතිරියක් ආනයනය කරන්නේ තව මාසයක් පමණයි. උදේජී වේකනායක වාර්තා කර සිටින්නේ. චීනයෙන් සහ ඉන්දියාවෙන් සේලයින් ආනයනය කිරීම සැප්තැම්බර් මාසයේ සිට අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. වාර්ෂිකව මෙරට සෞඛ්‍ය සේවාවට සේලයින් බෝතල් මිලියන 43ක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවලු. ඒ අනුව වැය කරන මුදල ඇමරිකන් ඩොලර් 86,27,025ක්. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ කිලූන් ලයිෆ් සයන්ස් ආයතනය අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් කරලා සේලයින් නිෂ්පාදනය සෞඛ්‍ය අමාත්‍යාංශය මිලදී ගැනීමට සැලසුම් කළ තිබෙනවා. එමගින් ඇමරිකා ඩොලර් මිලියන 5ක මුදලක් වාර්ෂිකව ඉදිරි කරගත හැකි බව අමාත්‍යාංශය ඇස්සමෙන්තුගත කර තිබෙන බව මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා උපුටා දක්වමින් වාර්තා කරනවා. මේ නිෂ්පාදනයේ අතිරික්තය වන සේලයින් බෝතල් මිලියන 25ක් අපනයනය කිරීමට සමාගම තීරණය කළා තියෙනවා. බුද්ධික අපි කතා කරද්දී කිව්වේ නිදහසෙන් පස්සේ එක ඉදි කට්ටක් වතේ අපි හදලා නැහැ කියලා අපි කිව්වේ. සේලයින් බෝතල් පිටින් දැන් හදලා. ඒ විතරක් නෙවෙයි මෙතනදී විශේෂයෙන් මතක් කරන්න ඕන මහාචාර්ය චන්න ජයසුමන අමාත්‍යවරයා වගේ අපේ අමාත්‍යවරු ටික, විමල් වීරවංශ අමාත්‍යවරයා මේ වගේ අපේ අමාත්‍යවරු ටික සූදානම් වෙලා තියෙනවා
තමන්ගේ රටේ දේවල් නිෂ්පාදනය කරමින් මම අර වැඩසටහන ආරම්භ කරදීම කිව්වනේ ඩොලර් බිලියන 18ක් විතර අවුරුද්දකට අපි වේදම් කරනවා පිටරට දේවල් අපේ රටට ගෙන්න ගන්න. මේක නිකන් 15කට 10කට අඩු කරගත්තත් කොයිතරම් දෙයක්ද? අපිට සම්පූර්ණ පිටරට දේවල් ගෙන්න ගන්න එක නවත්තන්න බෑ. නමුත් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් හැකි දේවල් පුළුවන් තරම් මේ දේවල් කරන්න. අපි ජානක වක්කුඹර අමාත්‍යවරයා පිළිබඳව පහුගිය කාලේ කතා කරා. ඊට පස්සේ කහ පිළිබඳව කතා කරා. කහ වලින් ස්වයං පෝෂිත රටක් කියලා. හාල් වලින් ස්වයං පෝෂිත රටක්. ඒ තියෙන ගැටලු ටික අපි දැන් පහුගිය දිනවලදී කතා බහ කරා. ඉස්සරහදී එයත් විසඳෙයි කියලා විශ්වාස කරනවා. බුද්ධික දිව ඉන පුවත්පතේ ප්‍රධාන සිරස්සලයට මං හිතන්නේ යන්න පුළුවන් වෙයි. ලංකාදීප සිරස්සලේ අතර කියලා ඉන්න මොකද දැන් මේම ඖෂධ ලංකාව ඇතුළේ නිෂ්පාදනය කරන්න පටන් ගත්තයින් පස්සේ ඊළඟට පෝර රට ඇතුළේ මේ විදිහට කාබනික පෝර වලට එන්න පටන් ගත්තයින් පස්සේ ඒකට දැන් මේ පෝර ඊපස්සේ මේ ඊට පස්සේ බෙහෙත් මේවා පිටිපස්සේ ඉන්න මාෆියාවල් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ සමහර වෙලාවට වර්ජන විදියට ක්‍රියාත්මක වෙන්නත් ඉඩ තියෙනවා. ඇමති සමිති කතා බිඳවතේ ඔන්ලයින් ගුරු වර්ජනයේ දිගටම රංජන කසුරි වාර්තා කරන්නේ බුද්ධික මට වඩා මේ පුතගෙන ඉතාම හොඳින් දන්නවා. ඔව් අගමැති සමිති කතා සමාජ රජය හා ගුරු සංගම් සම්බන්ධයෙන් ඊයේ දවසේදී සිදුවෙච්ච කතා බහ සම්බන්ධයෙන් මේ වාර්තා කරන්නේ ලංකාදීප පුවත්පතත් අද දිවයින පුවත්පතත් එම වාර්තාව ඉදිරිපත් කළ තිනවා. දිවයින පුවත්පතේ මේ වාර්තාව වෙන්නේ රජය හා ගුරු සංගම් සාකච්ඡා බිඳවටේ කියලා. විෂමතාවයට වසර 24යි විසඳුම් නැත කියලා බෝඩ් ලෑලි එල්ලගෙන ඉන්නවා. ප්‍රශ්නය සාධාරණයි සමුදා විසඳුමක් දෙනවා ඒත් මේ මොහොතේ වර්ජන එපා. මෙහෙමයි අගමැතිතුමා ඉල්ලන්නේ. ඊයේ දවසේදී උදෑසන 11 මාර්ට විතර තමයි මේ සාකච්ඡාව පැවැත්වුණේ අර්ලිගහ මන්දිරයේදී. මෙහිදී කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙක් සම්බන්ධ වුණා. විශේෂයෙන්ම මහාචාර්ය ජී.එල්. පෙරිස් අධ්‍යාපන ඇමතිතුමාගේ මූලිකත්වයෙන් අගමැති හිටපු ජනාධිපතිතුමා නැත්නම් වර්තමාන අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ රැස්වීම පැවැත්වුණා. එහෙම නැත්නම් මේ සාකච්ඡාව පැවැත්වුණා. මේට ලංකාවේ සියලුම වගේ ගුරු සංගම් වල නියෝජිතයන් සම්බන්ධ වන සංගම් 30ක් හෝ 35ක නියෝජිතයන් මේ වෙලාවට ඇවිල්ලා සිටියා. ඒ අතරතුරේදී විමල් වීරවංශ කැබිනට් අමාත්‍යවරයා, බන්දුල ගුණවර්ධන කැබිනට් අමාත්‍යවරයා, රමේෂ් පතිරණ කැබිනට් අමාත්‍යවරයා, ලසන්ත අලගියවන්න මේ වගේ අමාත්‍යවරු ගණනාවක් මේ සඳහා සහභාගී වුණා. ඒ වගේම තමයි රාජ්‍ය අමාත්‍යතුමා සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා සම්බන්ධ වුණා. මේ බොහෝ දෙනා එක්ක කතා බහ කරන්න හැකියාව ලැබුණා මොකද්ද මේ තත්ත්වය කියලා. එතකොට අවුරුදු 24ක් තිබිච්ච මේ ප්‍රශ්නෙට එකපාරටම විසඳුම දෙන්න හැකියාව ලැබෙන්නේ නැහැ මුදල් වලින්. නමුත් මෙහි තියෙන ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම සාධාරණයි කියන එකත් ලබන සමුදා කැබිනට්ටුවේදී මේ ප්‍රශ්නය අපි සම්පූර්ණයෙන්ම විසඳලා දෙන්න උත්සාහ කරනවා කියන එකත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරා. දිනෝෂේ එතනදී ඔවුන්ගෙන් කිහිප කණ්ඩායමක් කියන්නේ බොහෝ දෙනෙක් අගමැතිතුමා කියන කතාවට එකඟ වුණා. නමුත් ජෝසප් ස්ටාලින් ඒ වගේම තමයි මහින්ද ජයසිංහ මේ වගේ වෘත්තීය සමිති නායකයන් දිගින් දිගටම කියා සිටියේ නෑ අපිට අදම විසඳුමක් ඕන කියලා. ඊට පස්සේ අග්‍රාමාත්‍යවරයා අනුකමිටුවක් සම්බන්ධයෙන් අමාත්‍ය අනුකමිටුවක් සම්බන්ධ කිරීම කටයුතු කිරීම සම්බන්ධයෙන් කතා බහ කරාම ඔවුන් ඒකට විරුද්ධ වුණා. ඊට අමතරව අග්‍රාමාත්‍යවරයා යෝජනා කරා වැටුප් කොමිසමත් එක්ක මේක සාකච්ඡා කරන්න ඕනේ කියලා. උන් ඒකටත් විරුද්ධ වුණා. ඒ කියන්නේ හැම දෙයකටම ඔවුන්ගේ පැත්තෙන් තිබෙන විරෝධයක් ඔවුන් කියන්නේ පුළුවන් තරම් ඉක්මනට මුදල් ලබා දියව කියලා. හැබැයි අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය පැහැදිලිව කියලා දුන්නා මේ වෙලාවේ මුදල් විදිහට යමක් ගෙවීමේ හැකියාවක් ආණ්ඩුවට නැහැ. නමුත් ආණ්ඩුව මේ ප්‍රශ්නය පිළිබඳව පැහැදිලිව දැකලා තියෙන්නේ. ආණ්ඩුව පත් වෙන්න කලින් සෞභාග්‍යයේ දැක්මෙත් මේ ප්‍රශ්නය පිළිබඳව පැහැදිලිව නිර්වචනය කරලා ඒ ප්‍රශ්නයට පිළියම් යොදනවා කියලා දීලා තියෙනවා. දැනට තියෙන ප්‍රශ්න තමයි අවුරුදු 2කට ආසන්න කාලයක්ම කොවිඩ් වසංගතය නිසා මේ රට කොයිතරම් පස්සට ගිහිලා තියෙනවද? ඒක නිසා මේ වෙලාවේ රටත් අනතුරේ දාලා දරුවොත් අනතුරේ දාන්නේ නැතුව දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරගෙන යන්න ලබන අයවැයෙන් ස්ථිරසාර විසඳුමක් ගේන්න ලබන සඳුදාට කැබිනට් මණ්ඩලයත් එක්ක කතා කරලා අපි පැහැදිලිව මොනවද කරන්න කියන එක ඉදිරිපත් කරන්නම් කියලා සුබෝධනී කමිටු වාර්තාව ඊට කලින් කමිටු වාර්තා ගණනාවක් තිබුණා. මේ සියල්ල සැලකිල්ලට ගනිමින් මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයා කැබිනට්ටුවට එම පත්‍රිකාව ගිය සඳුදා ඉදිරිපත් කරපු බවත් කැබිනට්ටුවේදී පැය එකමාරකට වැඩි වෙලාවක් මේ පිළිබඳව සාකච්ඡා කරා. මේ එන සඳුදා කැබිනට්ටුවේදී මේ පිළිබඳව පැහැදිලි තීන්දුවක් අරගෙන අඟහරුවාදට ඉදිරිපත් කරන්නම් කියලා තමයි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කිව්වේ. ඒ වෙලාවේ නැගිටලා ගියා එළියට ඇවිල්ලා කිව්වා අපි එකඟ නැහැ කියලා. ඔහොම තමයි තත්ත්වය. ඒකත් කණ්ඩායම් කිහිපයක් විතරයි. ප්‍රවෘත්තිවල ඉතින් මයික් එක අල්ලලා කතා කරපු කණ්ඩායම් යනවා. බොහෝ කණ්ඩායම් එකට එකඟ වුණා.
කණ්ඩායම් කිහිපයක් ඉඳගෙන කිව්වා නෑ අපි එකඟ නෑ දිගින් දිගටම වර්ජනය කටයුතු කරගෙන යනවා කියලා. මෙහෙම තමයි ඊයේ දවසේදී සිදුවෙච්ච කතාව. ඒ කියන්නේ මස් රාත්තලම හම්බුනේ නැහැ. මස් රාත්තලම හම්බුනේ නැහැ. එතකොට මහින්ද රාජපක්ෂ කියන දේශපාලන චරිතය ගත්තාම වෘත්තීය සමිතිය එක්ක කිට්ටුවෙන් වැඩ කරන්න පුළුවන්. වෘත්තීය සමිතිය ඒ කියන්නේ බාලතම්පු මහත්තයලා වගේ එහෙම ඒ කියන්නේ වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ දැවැන්තයෝ එක්ක වැඩ කරලා තියෙන චරිතයක්. එහෙම කරලත් මේ එකඟතාවකට එන්න බැරි වෙනවා කියන්නේ මොකක් හරි කොතනක හරි ගැටලුවක් තියෙන්න ඕනේ. ඒ අතරේ ද මෝනිං පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ අද වාර්තා කරන්නේ පමෝදි වරාවිට වාර්තා කරනවා උදයංග ප්‍රොමිසස් 1000 Russian tourists monthly මාසෙකට රුසියානු සංචාරකයන් 10 බැගින් ගෙන්වන්න උදයංග වීරතුංග මහත්මයා පුළුවන් කියලා හැකියාව පළ කරලා තිබෙනවා. විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කරලා තියෙන්නේ විශේෂයෙන්ම ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටීමේ එහෙම නැත්නම් ගලවා ගැනීමේ මෙහෙයුම තමයි මේ ආරම්භ වෙන්නේ. මොකද රුසියානු සංචාරකයන් වියදම් කරන සංචාරකයන් විදිහට තමයි සංචාරක ක්ෂේත්‍රයේ පිළිගැනීමට ලක් වෙන්නේ. උදේජීව ඒකනායක අද අරුණ පුවත්පතට කියා තිබුණා මෙරටට පැමිණෙන සංචාරකයන්ට buy one get one සහනයක් ලබා දීමට ගුවන් සමාගම් එක සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම සංචාරකයන්ට ගුවන් තොටුපළේදී සිදු කරන පළවෙනි PCR පරීක්ෂණ වාර්තාව නෙගටිව් නම් කිසිදු බාධාවකින් තොරව රට ඇතුළ ගමන් කරන්න පුළුවන්. ඉදිරියේදී දිනකට සංචාරකයන් 517 ප්‍රමාණයක් මෙරට ගන්නා ගැනීම ඉලක්කයක් තියෙනවා. ඒ අනුව තමයි උදයංග වීරතුංග මහත්මයා පොරොන්දු වෙන්නේ මාසයකට රුසියානු සංචාරකයන් 1000 බැගින් ගෙන්වන්න පුළුවන් කියලා. අද දිනමින පුවත්පතේ මුල් පුවත අල්ලස් කොමිසම නඩුව ඉවත් කරගනී නිශ්ශංක සේනාධිපති නිදහස්. මෙහිමයි සඳහන් කරන්නේ රොෂාන් තුෂාර් තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ දිනමින පුවත්පතට. රුපියල් ලක්ෂ 355ක අල්ලස් දීම සහ පිළිගැනීම සම්බන්ධයෙන් අධිචෝදනා එල්ල වූ අවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු අල්ලස් නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ නියම කරා. මේකත් හරි අපූරු නඩු තීන්දුවක් සහ නඩු නිමිත්තක් දිනෝෂ. පහුගිය කාලෙදී දැන් ආණ්ඩුවක් මාරු වුණාම ඒ ආණ්ඩුවත් එක්ක කටයුතු කරපු සමාගම් වලට නඩුවක් හරි දාලා උන්ව පල්ලෙහාට ඇදලා දාන්න පුළුවන්ද නැත්නම් රයිට් මෙන්න මේ ආණ්ඩුවට මේගොල්ලෝ උදව් කරන්නේ ඒක නිසා මේගොල්ලෝ වැරදි කරුවන් කරන්න පුළුවන්ද කියලා දිගින් දිගටම ජනමාධ්‍ය වලින් කතා බහ කරනවා. හැබැයි කිසිම නඩු නිමිත්තක් නැහැ. දැන් මෙතනදී පැහැදිලිව සඳහන් කරලා තිනවා නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පරණ මහතා අධිකරණයට කරුණු දන්වා සිටියා. කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාම චෝදනා වලට අත්සනක් පවා තබලා නැහැ. කියන උන් දන්නවා අපි මේ වැරදි වැඩක් කරන්නේ නැත්නම් අත්සන් කරන්න බැරි නෑනේ මෙහෙමයි කියලා. චෝදනා ලයිස්තුවක් ගොනු කරනවා. ටෙක්නිකලි නැත්නම් තාක්ෂණිකව ඉදිරිපත් කරන දේත් වැරදි. ඒ කියන්නේ කවදා හරි මේක නිදහස් වෙනවා කියලා දන්නවා. වැරද්දක් තියෙනවා නම් මේක මෙහෙම වෙන්නේ නැහැ. මීට කලින් අපි ගණනාවක්ම දැක්කා. රාජපක්ෂ ආණ්ඩුව ගෙදර ගියාට පස්සේ ඒත් එක්ක සම්බන්ධලා වැඩ කටයුතු කරපු බොහෝ අයට සිද්ධුනේ සිල්ට දින නඩුව ගත්තත් මෙහෙම නඩු ගණනාවක් පිළිබඳව අපිට කතා බහ කරන්න පුළුවන්. ටෙක්නිකලි වැරදි. මේක මහාධිකරණයේ ප්‍රශ්නයක් නෙවෙයි. නඩුව ගොනු කිරීමේදීම මේ නඩුව වරද්දලම තමයි ගොනු කරන්නේ. මොකද ගොනු කරන්න විදියක් නැහැ. නමුත් මාධ්‍ය වලින් ප්‍රචාරය දීලා මොවුන් කළු මිනිස්සු බවට පත් කරනවා. මේක තමයි ක්‍රමය. වැරදි නම් වැරදි කෙනාට අනිවාර්යෙන් දඬුවම් දිය යුතුයි. අපි අධිකරණය ගැන රටටම ලොකු විශ්වාසයක් තියෙනවා. ඒකට අධිකරණය පැහැදිලිව විශ්වාසයෙන් ඒ තීන්දුව දෙනවා. පහුගිය කාලේ දිගින් දිගටම කතා කරා අධිකරණයේ විශ්වාසය සම්බන්ධයෙන් ලොකු වගකීමක් සහ විශ්වාසයක් දෙපාර්ශ්වයෙන් දෙනවා. හැම ආණ්ඩුවකටම මේ පිළිබඳව ගැටලුවක් වුණේ නැහැ. ඒක නිසා අධිකරණය හරි තීන්දුව දීලා තියෙනවා. නඩු ඉදිරිපත් කරන්නේ අධිකරණය නෙවෙයිනේ. අධිකරණයට මේක ලැබුණට ඉදිරිපත් කිරීමේදී ගැටලු සහගත තත්ත්වයක් නැති වෙනවා. හරි දේවල් ඉදිරිපත් නොකරම. ඕක තමයි තත්ත්වය. ප්‍රධාන සිරස්වල ඔහොමයි. ඒ අතරේ අපි මැණිකක් කෝටි ගානක මැණික් ගැන කතා කළා. ඒ අතරේ පත්තර සිරස්වල අතරේ තියෙනවා රුපියල් 2කට ඇසිඩ් ගහන රටක් කියලා. ඊළඟට කෙල්ල කලිසමැන්ද කියලා ඇව මරලා දානවා. මෙහෙම පුවත් තියෙනවා. ෆස්ට් කප් එක ගත්තද? මේක තමයි අපිට හැමදාම උදේට අහන්න තියෙන්නේ. බලයේ ජවයේ ශක්තියත් එක්ක නෙස්ට් මෝල්ට් ෆස්ට් කප් එකක් අරගන්න කියලා අපි යෝජනා කරනවා. අපේ ප්‍රධාන අනුග්‍රහයක භවතෙක්. අද මොකද්ද දවසේ සිතුවිල්ල? දවසේ සිතුවිල්ල තෝරගන්නේ නෙස්ට් මෝල්ට් මේ Facebook account එක නැත්නම් Facebook එකේ පළ කරන්න පුළුවන් ඔබට ඔබේ දවසේ සිතුවිල්ල යෝජනාවක් විදියට. එනෝ දේශාන විජේසිංහගේ සිතුවිල්ල තමයි අද දවසේ සිතුවිල්ල බවට ජයග්‍රාහී සිතුවිල්ල බවට පත් වෙන්නේ. මේ ජයග්‍රාහී සිතුවිල්ල නෙස්ට් මෝල්ට් ෆස්ට් කප් සිතුවිල්ල ඔබේ ජයග්‍රාහී සිතුවිල්ලත් බවට පත් කරගන්න. සෑම දිනකම උදෑසනින්ම අවදිවන්න. ජීවිතයේ දෙස අලුත් විදියට බලන්න. උත්සාහ ගන්න. අතීතයේ පාඩම් ඉගෙනගත්
ඒවා අනාගතය ගැන සැලසුම් සකස් කරන්න. ඒ අනාගතයට සැලසුම් සකස් කරන්න ඕනේ අතීත පාඩම් එක්ක. එවිට ජීවිතේ දිනන්නට ශක්තිය ඔබට ලැබේවි. උත්සාහ ගන්න අතීතයේ ඉගෙනගත් පාඩම් අත්දැකීම් එක්ක අනාගතය ගැන සැලසුම් සකස් කරන්න. එවිට ජීවිතේ දිනන්නට ඔබට ශක්තිය ලැබේවි. කවුද ලියලා තියෙන්නේ? දේශානි විජේසිංහ. දේශානි විජේසිංහ ඒවල තියෙන්නේ ඔබටත් පුළුවන් නෙස්ටමෝල්ට් Facebook එකට ඔබගේ ෆස්ට් කප් එකේ අදහස උදේ පාන්දරට දවසේ සිතුවිල්ල විදිහට එවන්න. හොඳම සිතුවිල්ල තෝරලා අපි උන්ට තෑගික් දෙනවා. ඒ වගේම තමයි සිතුවිල්ල අපි පත්‍ර මේන්තෙන් ඔබට ඉදිරිපත් කරනවා. සැප්තැම්බරයේ සංචාරක කටයුතු ආරම්භ කරන්න සූදානම් කියලා ඊයේ දවසේදී ජනාධිපතිවරයා චීන තානාපතිවරයාට ප්‍රකාශ කරා. ඒ සම්බන්ධයෙන් තමයි මේ වාර්තාව. අපි ඊයේ දවසේදී කතා බහ කරා දිනෝෂත් මමත් 1.6 මිලියන් නැත්නම් ලක්ෂ 16ක සයිනෝෆාම් එන්නත සයිනෝෆාම් කියලා කියනවා සිනෝෆාම් කියලා කියන මේ දෙකම එකයි. මේ එන්නත් තොගයක් ඊයේ දවසේදී ජනාධිපතිතුමාට බාර දුන්න ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ සම්බන්ධයෙන් කතා බහේදී තමයි ජනාධිපතිවරයා කියලා තියෙන වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට අගෝස්තු මාසයේ අවසන් වන විට එන්නත් කිරීම කරලා අවසන් කරනවා. එතකොට සංචාරක කර්මාන්තය ආරම්භ කරන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. චීන ජනතාවට නැවතත් මේ රටේ සංචාරයට එන්න කියලා ජනාධිපතිතුමා ආරාධනා කරා. සයිනෝෆාම් මිලියන 1.6ක එන්නත් තොගය චීන තානාපති චී සෙන් යොන් මහතා විසින් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල වශයෙන් බාර දී මේ දවසේ සිදු කරා. ඒ අවස්ථාවට සෞඛ්‍ය ඇමතිනිය පවිත්‍ර දේවී වන්‍යාරච්චි මැතිනිය, දීවර ඇමති ඩග්ලස් දේවානන්ද මහත්මයා සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහත්මයා, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, චීන තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරීහු සහ වොන් ලූ යුන් යන මහත්මීන් මේ සඳහා සහභාගී වුණා කියලා අද දිනමින පුවත්පත වාර්තා කරනවා. සාගින් ඉන්න සිද්ධ වෙයි කියලා කිව්වා. ආණ්ඩුව පෙරළන FB කැම්පේන් පටන් ගත්තා කියලා කිව්වා. හැබැයි නිර්භීත පීවරක් ලැබුවා. කාබනික කෘෂිකර්මය ලංකාවේ නිර්භීත පීවර ලෝකයටම ආදර්ශයක්. ඩයනා උදයාංගනී වාර්තා කරනවා අද ලංකාදීපේට. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ බව පැවසුවේ සැප්තැම්බර් මාස පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට වේදිකාවක් සකසමින් ඉතාලියේ රෝම නගරයේදී පෙරේදා ආරම්භ එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුවේ රාජ්‍ය නායක පූර්ව සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ආහාර සඳහා ඇති අයිතිය මූලික අයිතියක් ආහාර සඳහා ඇති අයිතිය කියන එකත් ඒ කියන්නේ වස විසින් තොර ආහාර සඳහා ඇති අයිතියත් මූලික අයිතියක් බව ජනාධිපතිවරයා මිහිඳු ලෝකනායකයන් හමුවේ කියා සිටියා. මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේදී කෘත්‍රිම පොහොර පරිබෝධනාශක සහ වල්නාශක ආනයනය කිරීම ශ්‍රී ලංකාව විසින් තහනම් කළා. මේ තීරණය ගැනීමේදී පුළුල් පාරිසරික ගැටලු වගේම පැහැදිලි හා වර්තමාන මහජන සෞඛ්‍ය ගැටලුද සැලකිල්ලට ගත්තා. දශක ගණනාවක් තිස්සේ අධික ලෙස රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම නිසා අතිරික්ත හා කෘෂි රසායන මගින් භූමිය දූෂණය වෙලා ඒවා භූගත ජලයට කාන්දු වීමෙන් පාරිසරික හායනය ජල දූෂණය ඔඩු දුවලා හරිතාගාර වායු විමෝචනය කිරීමට සිදු වෙලා තියෙනවා. මේක තමයි තත්ත්වය. මේ තත්ත්වෙන් ආපහු අනිත් පැත්තට හැරෙන්න ආපසු ගමනක් යන්න උඩුගම්බලා පීනන එක ලේසි නෑ. ඒක නිර්භීත පීවරක්. ඒ ලංකාව තිබුණු නිර්භීත පීවර ලෝකයටම ආදර්ශයක් කියලායි ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේ. ඊයේ දවසේදී නගර 100ක් පුනරුත්ථාපනය කරන්න සූදානම් කරා. එහෙම නැත්නම් නගර 100ක් නැවත වතාවක් ප්‍රතිස්ථාපනය කරන්න පටන් ගත්තා. ඒ පිළිබඳව සුවිශේෂී වැඩසටහනක් තිබුණා. සූම් තාක්ෂණය ඔස්සේ ජනාධිපතිවරයා කුරුණෑගල හිරිපිටිය ප්‍රදේශයේ නගරයකින් තමයි හිරිපිටිය නගරයෙන් තමයි ආරම්භ කරේ. අද පුවත්පත වාර්තා කරලා තියෙනවා මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා. එතුමා තමයි කුරුණෑගල නායක විදිහට වැඩ කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක. කුරුණෑගල දිස්ත්‍රික්කයේ බාර වින අමාත්‍යවරයා. එතුමා මේම කතාවක් කියනවා. ස්ටාලින්ට ප්‍රේමදාසට කියන්නේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා කියලා. මෙන්න මෙහෙමයි මහා මාර්ග අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු මහත්මයා කියන්නේ. කොවිඩ් අර්බුදය නිසා ලෝකෙම අභියෝගයට ලක් වෙලා තියෙන්නේ. කොවිඩ් පළමු රැල්ල හොඳින් පාලනය කරපු රටක් අපි. දෙවන රැල්ලත් හොඳටම පාලනය කරා. රටවල් 10ක් අතුරෙන් එක රටක් තමයි අපේ රට. හොඳටම මේ දේවල් පාලනය කරපු රටවල් 10 අතරින් හොඳම රටක් තමයි අපි. 69 ලක්ෂය ජනතාවගේ ඡන්දයෙන් පත් වුණු ජනාධිපතිවරයාට අපහාස කරා. ඡන්දය දුන්න අයට අපහාස කරා. කොවිඩ් වසංගතය අද අපේ රට බේර ගන්න හදනකොට විපක්ෂය ඔවුන්ගේ වෘත්තීය සමිති නායකයෝ ගෙනල්ලා උද්ඝෝෂණ කළා රටේ අහිංසක මිනිස්සුන්ට කොවිඩ් බෝ කරන්න හදනවා කියලා මහා මාර්ග අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු මහත්තයා ප්‍රකාශ කරා. රට පුරා අලංකාර නගර 100ක් එකවර සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන තමයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරිපිටිය නගරයෙන් ආරම්භ වුණේ. ප්‍රථමයෙන්ම
පස්වන විධායක ජනාධිපතිවරයා විදිහට වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට සහභාගී වීම සම්බන්ධයෙන්. ඒ වගේම තමයි පොල්පිටිගම බස් නැවතුම්පොළ විවෘත කිරීමටත් නගර 100ක් සංවර්ධනය කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න වීඩියෝ තාක්ෂණය ඔස්සේ එතුමා සහභාගී වෙච්ච වෙලාවේදී තමයි ස්ටාලින්ට ප්‍රේමදාසට කියන්නේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට මේ රටට කෙනෙහිලිකම් කරන්න එපා, ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා, මතක තියාගන්න මේ රට සංවර්ධනය කරලම තමයි අපි ආපස්ස බලන්නේ කියලායි මහා මාර්ග අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු මහත්මයා ඊයේ ඔහුගේ කතාවේදී ඉදිරිපත් කළා තියෙන්නේ. දැන් බුද්ධික එහෙම ඒ කතාවේ අන්තර්ගතයේ කන්ටෙන්ට් එක ගැන කිව්වනේ. ඒකේ පොඩි තාක්ෂණික පැත්තක් තිබුණා. දැන් ඒ අරලිගහ මන්දිරේ ඉඳන් තමයි මේ කතාව කරන්නේ. එතකොට එතන ඉස්සරහින් දෙතුන් දෙනෙක්නේ. සාමාන්‍යයෙන් දෙතුන් දෙනෙක් ඉස්සරහා කතා කරද්දී තියෙන ගැම්මයි ඊට පස්සේ පිරිසක් ඉස්සරහා 1000ක් 2000ක් එහෙම නැත්නම් 100 ගාණක් ඉස්සරහා කතා කරන ගැම්මයි වෙනස්. හරිද? හැබැයි ඊයේ කතාවේ තිබුණේ දෙතුන් දෙනෙක් ඉස්සරහා කතා කරා වුණාට 100ක් 200ක් ඉස්සරහා කතා කරන ඒ ගැම්ම. ඒ කියන්නේ ඒ ටෝන් එක. මේක සාමාන්‍යයෙන් ওই වේදිකා නාට්‍යවල එහෙම රඟපාන අයටත් බලපාන දෙයක්. අපිටත් නිවේදන කටයුතු වලදී බලපාන කාරණාවක් තමයි මේක. හැබැයි ඊයේ ඒ කතාවේ තාක්ෂණය ඒ ටෙක්නිකල් පැත්ත නිකන් අධ්‍යයනය කළා හොඳයි කියලා මට හිතෙනවා. ඒ කතා කරපු පිච් එක. හරිද? ඒ කොතනින්ද මේ කතා කළේ කියලා. මම කියන්නේ අපි දෙන්නත් හැමදාම කතා කරන්නේ තුන් දෙනෙකුට. ඔව්. මෙතන කැමරාමන්ලා නැත්නම් විශේෂ කැමරා අධ්‍යක්ෂවරු තුන් දෙනෙක් ඉන්නේ. අයින්දිකත් ඉන්න ඕනේ හැපැත්තේ. ඒ කණ්ඩායමත් එක්ක තමයි 10 දෙනෙක් විතර තමයි. හැබැයි ඊයේ දවසේදී එහි තියෙන මේ කන්ටෙන්ට් එක ගැනයි එහි තියෙන ප්‍රබලත්වය ගැනයි දිනුෂ මේ කතා කරන්නේ රටට කොයිතරම් වැදගත් වැඩපිළිවෙලක්ද. ඒක නිසා අත්‍යන්තයෙන්ම මේ දේවල් එනවා කියන කතාව තමයි හරි කතාව. ඔව්. ඊළඟට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කරපු කතාව ඩෑන උදයන්ගනී වාර්තා කරනවා ලංකාදීපයට. තාප්පවල චිත්‍ර ඇඳ තරුණයන් අපට අමතක නැහැ. අපි 2019 බලයට ආපු වෙලාවේ රටේ තරුණ පරම්පරාව ස්වේච්ඡාවෙන් තාපවල චිත්‍ර ඇඳා. ඒ ඇඳපු තරුණ පරම්පරාවට අවශ්‍ය වුණේ ගමෙන් පටන්ගෙන මුළු රටටම ආදර්ශයක් වෙන්න. අපි එය එදා වගේම අදත් අගය කරනවා. කොරෝනාවිත් හැමදේම සීමා වන විට සමහරු අර තරුණ තරුණියන්ට hina වුණා. සමහරු හිතුවා අපට උන් අමතක වුණා කියලා. අප ඔවුන්ගේ අවශ්‍යතාව දැක්කා. අපේ රට කියලා අභිමානයකින් කියන පරපුරක බලාපොරොත්තු ඉටු කරන එක අපේ වගකීමක්. අපි මේ ඉටු කරන්නේ එය දයක් නගන සියක් නගර අරඹමින් අගමැතිතුමා කිව්වා කියලා අද ලංකාදීපය වාර්තා කරනවා. අද දිනමින පුවත්පත වාර්තා කරනවා අපි 2023 24 25 කියන මේ වසරවලදී ණය වාරික ගෙවීම අවුරුද්දකට රුපියල් බිලියන 5 ගාන ගෙවීමට අවශ්‍යයි. දැන් 1 බිලියනයක් අද ගෙව්වා. රුපියල් බිලියනයක විදේශ ණය નિયમિત දිනේම ගෙව්වා කියලා කෙලි රඹුක්කල් මහත්මයාගේ ප්‍රකාශය සිතාරා සේනානි ඉදිරිපත් කරනවා. රජය විසින් ගෙවිය යුතුව තිබූ රුපියල් බිලියනයක විදේශ ණය નિયમિત දිනේදීම ගෙවීමට රජයට හැකියාව ලැබුණු බව ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරා. මේ අනුව කල්පිරීමට නියමිත තිබූ අන්තර්ජාතික ස්වෛරවියත්ව බැඳුම් කරය ISB නියමිත පරිදි ගෙවීමට හැකියාව ලැබුණු බව ඇමතිවරයා කියා සිටියා. අපි සාමාන්‍යයෙන් 2021 ඉඳලා 2026 වෙනකන් අවුරුදු 5ක් 2025 අවුරුදු 5ක් පොලිවාරික ගෙවීමේදී රුපියල් අවුරුද්දකට රුපියල් බිලියන 5ක් විතර වශයෙන් ගෙවීමට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ තමයි ඔක ටික ටික අඩු වෙලා යන්නේ. මේ සියල්ල අපි ගත්තු ණය අපි ණය ගෙවිය යුතුයි. හැමෝටම ගැටලුව තිබුණේ මේ ආණ්ඩුවට මේ කළමනාකරණය කරගන්න බැරි වෙයි කියලා. නමුත් අලුත් මුදල් ඇමතුමා පැමිණියා. වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. අපි සූදානම් වෙලා තියෙනවා මේ ගෙවන්න. එහි පළමු වාරිකය එක වාරිකයක් රුපියල් බිලියනක වාරිකයක් ගෙවීම සම්බන්ධයෙන් තමයි මේ වාර්තා කරලා තියෙන්නේ. ණය ගෙවනවා විතරක් නෙවෙයි රට හදනවා කියලා තියෙනවා නේද? ඔය විසල් මාතලේ ජල ව්‍යාපෘතිය විවෘත වෙනවා කියලාත් අද වාර්තා කරනවා දින මිනපුවත් පත විසල් මාතලේ ජල යෝජනා ක්‍රමය අගමැති අතින් අද ජනතා අයිතියට පවුල් කීයක්ද? පවුල් 3,50,000කට පිරිසුදු පානීය ජලය ව්‍යාපෘති වියදම රුපියල් මිලියන 31,000යි. මාතල දිස්ත්‍රික්කයේ පවුල් 3,50,000කට තමයි මෙහින් ප්‍රතිඵල ලැබෙන්නේ. රුපියල් මිලියන 31,000ක් වැය කරලා තිනවා. රුපියල් මිලියන 5,440කින් විශාල ජල යෝජනා ක්‍රමයක් යටතේ ඉදිකරන අබන්ගග ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් පවුල් 76,740කට පිරිසුදු පානීය ජලය හිමි වෙනවා. ඒ යටතේ නාවුල මාතලේ යන ප්‍රාදේශීයකම් කොට්ටාශ ආවරණය වන පරිදි ක්‍රාමනිලධාරී වසම් 115ක ජනතාවට ජලය ලැබෙනවා. ඒ වගේම තමයි රජ්ජිම්මන වල්මෝරුව මහවෙල කන්ද යන ප්‍රදේශයන්හි ඉහළ ජල ධාරිතාවකින් යුතු ජල ටැංකි 3ක් ඉදිවන අතර දින 3කට ඝන මීටර 18,000ක පමණ ධාරිතාවකින් යුක්තව දිනකට ජලය ඝන මීටර 18,000ක පමණ ධාරිතාවකින් යුක්තව ජලය සැපයීමට අපේක්ෂා කරනවා කියලා සඳහන් කරනවා. මේ වගේ විශාල ජල යෝජනා ක්‍රම මේ රටට ඉතාමත්ම වැදගත්. ජනතාවට අර
වාතය ජලය මේ දේවල් නැතුව ජීවත් වෙන්න බෑ. හොඳ පරිසරයක් තියෙනට ඕන. ඒ ජලය කියන එක අතිවැදගත්. නොකා ඉන්න පුළුවන් නොබී ඉන්න බෑ කියලානේ කියන්නේ. අද මාතලේ විසල්ම ජල යෝජනා ක්‍රමය අගමැතිතුමාගේ අතින් විවෘත වෙනවා කියලායි සඳහන් කරලා තියෙනවා. නොකා ඉන්න බෑ නොකා ඉන්න පුළුවන් නොබී ඉන්න බෑ කියලා කිව්වම මේ ඉන්දික hina වෙනවා වගේ මට ඇහෙනවා. hina වෙන්න එපා. ආරක්ෂක විශ්වවිද්‍යාලයක් මුවාවෙන් මිලිටරි අධ්‍යාපන ආකෘතියක් ස්ථාපිත නොකළ යුතුයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශාම් බන්නහැක කියනවා. අද ඔවුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුනුත් ඔන්ලයින් ඉගෙනවීම් වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනවා. නිලන්ත මදුරාවල වාර්තා කරන යෝජිත කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලීය පනත් කෙටුම්පත හකුලා ගන්නා තෙක් ඊට එරෙහිව අඛණ්ඩව හඬ නැගීමට අධ්‍යාපනයේ මිලිටරීකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය තීරණය කර ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශාම බන්නහැක පවසනවා. දිවි පරදුවට තියා හෝ නිදහස් අධ්‍යාපනය රැක ගන්නවා කියලා ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහත්මයා කියනවා. ඒ වගේම කම්කරු වරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහත්මයා ඊයේ පෙරේද කිව්වේ මෙච්චර හමුදාවක් අපිට ඕනේ නැහැ කියලා. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඇතුළු නියෝජිතයෝ මෙහිදී අදහස් දැක්වුවා කියලා කියනවා. එතකොට මහාචාර්ය ශාම බන්නහැක, මහින්ද ජයසිංහ, දුමින්ද නාගමුව, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි. ඒ පිරිස එහෙම කියනවා. නම් ටික කිව්වම ඔබට ඉතිහාසය මතක් වෙනවා. කොතලාවල පනත පරද්දන්න ඒකමතිකව තීන්දුව කළා කියලා නිර්මාණයේ ගුණරත්න වාර්තා කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කරන ප්‍රකාශය කොතලාවල ආරක්ෂක විද්‍යාලය මගින් මෙතෙක් කල් පවත්වාගෙන ආකාරයටම අපේ රටේ ආරක්ෂක අංශයට ත්‍රිවිධ හමුදාවට ඒ වැඩ කටයුතු කරගෙන යාමට ඉඩ ඒ කාර්යය ඒ ලෙස ඉෂ්ට කරන්න ඕනේ. හැබැයි කොතලාවල පනත හරහා නිදහස් අධ්‍යාපනයට එල්ල කරන මරු පරාජය කිරීමටත් මරු පහර පරාජය කිරීමටත් කටවචනට සීමා නොකොට ප්‍රායෝගිකව මේ පනත පරාජය කිරීමේ ගමන ක්‍රියාත්මක කිරීමටත් සමගි ජන බලවේගයත් ඊට අනුබද්ධ බුද්ධිමන්දපයත් ඒකමතික තීන්දුවක් ගත්තා කියලා එතුමා සඳහන් කරනවා. ඉශාලනී දරිය සම්බන්ධයෙන් අපි පහුගිය දින කිහිපයකදීම කතා බහට ලක් කරා. ඊයේ දවසේදී මොහමඩ් මුසම්මිල් මහත්මයා ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකවරයා එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් තිබුණේ. මාධ්‍ය සාකච්ඡාවේදී කළ කතාව අනුසාරයෙන් අද දිවයින පුවත්පතක වාර්තා වෙලා තියෙන ප්‍රවෘත්තිය ප්‍රභාත් විතානයි දිවයිනට මේ වාර්තාව ඉදිරිපත් කරන්න. ඉශාල්නී දරියගේ සිද්ධියට සම්බන්ධව රිෂාඩ් සජිත් ප්‍රේමදාස ගන්නා ක්‍රියාමාර්ගය ගැන බලා සිටිනවා. රිෂාඩ්ට සජිත් ප්‍රේමදාස ගන්නා ක්‍රියාමාර්ගය ගැන බලා සිටිනවා කියලා සඳහන් කරනවා. සජිත් ප්‍රේමදාස මහතා රිෂාඩ් බදුරුද්දීන් මහතා එක්ක තියෙන දේශපාලන සම්බන්ධය ක්‍රියාකාරීත්වය බදුරුද්දීන් මහතා උඩගේ සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ඉශාල්නී දරියගේ මේ සිදුවීම හෙළිදරව් වීමත් එක්ක ගන්නා ක්‍රියාමාර්ගය දිහා අපි බලාගෙන ඉන්නවා. ඒක පතෝල නිවේදන වලින් යට ගහන්න බෑ කියන එක අපි අවධාරණය කරලා කියනවා. යයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් මහතා පැවසිය කියලා තමයි අද දිවයින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. මේ අතරේ අද පුවත්පතේ තියෙනවා නේද බුද්ධික මේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනවා කියලා මම හිතන්නේ සෞඛ්‍ය හෙද ගැටලු විසඳන්න රෝහල් 100ක අද වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වෙන බව වාර්තා කරනවා. හෙද ගැටලු විසඳන්න රෝහල් 100ක අද විරෝධතා ඉන්දික හේවා විතරණ වාර්තා කරනවා. ඒත් එක්කම ඒ කියන්නේ වැඩ වර්ජන රැල්ලක් එද්දී කාලින සටහන තබනවා සංජීව ජයවීරගේ සටහනක් පරිවර්තනය කරන සමන් පුෂ්ප ලියනගේ තැචර්ගේ ආර්ථික පාඩම මාග්‍රට් තැචර් අයන් ලේඩි යකඩ ගැහැණිය දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ බ්‍රිතාන්‍ය ආර්ථිකයට බලපාපු පීඩනය උද්දමනය වළක්වන්න වෘත්තීය සමිති උද්ඝෝෂණ වළක්වන්න ලේබර් පක්ෂයට නොහැකි වෙච්ච නිසා 1979 දී හෙම්බත්ව සිටියා. එවට මාග්‍රට් තැචර් නායකත්වය දුන් කන්සර්වේටිව් පක්ෂයට පාර්ලිමේන්තු ආසන 43ක බහුතරයක් පිරිනැමමින් ජනතාව ඡන්දය දුන්නා. සංජීව ජයවීර මේ ලිපිය මගින් සඳහන් කරනවා මාග්‍රට් තැචර් බ්‍රිතාන්‍ය ආර්ථික ප්‍රතිපත්තිවල රැඩිකල් වෙනසක් සිදු කළා. ඈතම ආර්ථිකයේ ගොඩනැංවුවේ පහත සඳහන් කුළුණු මතය. 1. මුදල් සැපයීම අවම කිරීම හරහා උද්ධමනය අඩු කිරීම. 2. බදු වැඩි කිරීම ක්‍රියාත්මක කිරීමෙන් රාජ්‍ය හා අනිකුත් වියදම් අඩු කළා අයවැය හිඟ අඩු කිරීම. 3. රාජ්‍ය හිමි ව්‍යවසායකයන් පෞද්ගලිකකරණය කිරීම. මූල්‍යංශයේ පරිපාලන නීති ඉවත් කිරීම. වෘත්තීය සමිති කඩා බිඳ විසිරුවා හැරීම. හරිද? ඇය සිය අරමුණ වෙත ළඟා වූ බවට කිසිදු සැකයක් නැත. ඇය ඇගමැතිනිය ඌයේ දුරේ අවුරුදු 12ක් පුරා රැඳී සිටියා. කන්සර්වේටිව් පක්ෂය අවුරුදු 17ක් නොකඩවා බැල රැඳී සිටියා. කෙසේවද මාග්‍රට් තැචර් කටයුතු ආරම්භ කළ මුල් කාලේ බ්‍රිතාන්‍ය ජනතාවට අතිශයින් අසීරුතා විඳින්නට සිදු වුණා. ඒගේ ප්‍රතිපත්ති නිසා විරේකියාව සෑහෙන තරම් ඉහළ ගියා. පොලි අනුපාතිකයේ වැඩි කළ විට බොහෝ සමාගම් කම්මුතු වුණා. හැබැයි ඒකේ ප්‍රතිඵල ලැබුණා. ඒ කියන්නේ වැලි මිරිකලා තෙල් ගන්න ඕන වෙලාවට වැලි මිරිකලා තෙල් ගන්න වෙනවා කියලා සඳහන් කරන්න වෙනවා. මොකද
අද අරුණ පුවත්පත කියනවා බුද්ධික අනවශ්‍ය වියදම් කපන බැසිල්ගේ අයවැය යෝජනාවට කැබිනට්ටුවත් එකඟයි කියලා. ඒ අනුව වාර්තා කර සිටිනවා 2022 අයවැය සම්පාදනය කිරීමේදී අවධානය කරන්න ඕන කාරණා කීපයක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා. ඒ අනුව දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති සහ කාර්යයන් හැර නව ඉදිකිරීම, කාර්යාල පුළුල් කිරීම, ලීබඩු හා උපකරණ මිලදී ගැනීම, අලුතින් බඳවා ගැනීම, අත්‍යවශ්‍ය වාහන ඇරෙන්න අනිකුත් වාහන මිලදී ගැනීම මේවා නවත්තන්න ඕනේ. විශේෂයෙන්ම කොවිඩ් සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වන අතරතුරේදී රට විවෘතව තබා ගන්න, ඩිජිටල් තාක්ෂණයේ රාජ්‍ය සේවාවන් සැපීම සඳහා යොදා ගන්න, ඒ වගේම ආනයන ආදේශන පුළුල් කිරීම, අපනයන ප්‍රමුඛ ක්ෂේත්‍ර සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කිරීම තමයි ඊළඟ අයවැය ඉලක්ක වෙන්න ඕනේ කියලා කියනවා. මේ අතරේ මුදල් අමාත්‍යාංශයත් කියනවා එන මාස 3 ඇතුළත අපේ ඩොලර් සංචිත ඉහළ යන බව. දැන් අර බුද්ධික කතා පටන් ගන්නදී කිව්වා ඩොලර් බිලියන 4.2ක් 5ක් විතර වගේ තිබුණේ. ඒ නිකක් ගියාම ඩොලර් බිලියන 3ක් විතර වගේ තිබුණේ. යනුව රටවල් සහ පාර්ශව කිහිපයක් එක සැප පහසුකම ප්‍රදාන මගින් ඉහළ යාම නිසා ඉදිරියේදී ඩොලර් සංචිතය ඉහළ යාමට නියමිත බව සඳහන් කර තිබෙනවා. ඉදිරි මාස 3ේදී එම ගැටලුවක් නැහැ කියලා කියද්දී අද මව්බිම් පුවත්පත වාර්තා කර සිටිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා වේගෙන් වැඩ කරගෙන යනවා. විදේශීය රාජතාන්ත්‍රිකයන් ඒ කියන්නේ තානාපතිවරුන් කිහිප දෙනෙකු මුණ ගැහුණා. කොහොමද උදව් කරන්නේ, ආයෝජන සඳහා උදව් කරන්නේ මහ කොමසාරිස්වරු සහ තානාපතිවරු 6ක් මුදල් ඇමති හමුවේදී කියලා මව්බිම් වාර්තා කරනවා. විවිධ අභියෝග මැද තේ කර්මාන්තයේ 10%ක් 12ක් අතර වර්ධනයක් ලැබලා කියලා වෛද්‍ය රමේෂ් පතිරණ කැබිනට් අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. බුද්ධි කරුණාරත්නයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ දිනමින පුවත්පතට. තේසර සහ අන්තර්ජාල ඊපුවත්පත එළිදැක්වීමේ උළෙල. තේසර සහ අන්තර්ජාල ඊපුවත්පත එළිදැක්වීමේ උළෙල පැවැත්වුණා. කොවිඩ් වසංගතයෙන් ගොඩ එන්න ජනපතිගේ දැඩි කැපවීම හේතු වුණා කියලා එක්සත් පොදුපත සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්මශ්‍රී කාර්යවස මහත්මයාගේ ප්‍රකාශයත් සඳහන් කරලා තියෙනවා. ලෝකය අතිශය අභියෝගාත්මක තත්ත්වයට මුහුණ දී සිටින අවස්ථාවක රටට විදේශ විනිමය ගෙන ඒමට ඉතා ඉහළ දායකත්වයක් ලබන තේ, රබර්, පොල් ඇතුළු වැවිලි කර්මාන්තයෙන් සිදුවන මෙහෙස් පිළිබඳවත් ඒ සඳහා කර්මාන්තවල නියැලෙන අය විශාල වෙහෙසක් දරා කටයුතු කරන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරා කියලා අද වාර්තා කරලා තියෙනවා දිනමින පුවත්පත. ඒ සමගම තේසර සහ අන්තර්ජාල ඊ පුවත්පත එළිදැක්වීම වෙනුවෙන් එක්සත් පොදුපත සමාගමේ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයක තමයි මේ පිළිබඳව කතා බහ කරලා තියෙන්නේ. විශේෂයෙන්ම වතු සමාගම් ප්‍රතිසංස්කරණ හා තේ වතු භෝග වගා තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන අමාත්‍ය කනක හේරත් මහතාත් මෙහිදී සම්බන්ධ වෙලා තිනවා. ඒ වගේම තමයි කුඩා තේ වතු හිමියන්ගේ සභාපති ආචාර්ය තුෂාර ප්‍රියදර්ශන මහත්මයා ප්‍රකාශ කළ තිනවා තේ කර්මාන්තයෙන් අප මේ වසරේ උපයාගත් ආදායම ඩොලර් බිලියන 1.3 සිට ඩොලර් බිලියන 1.5ක් දක්වා ඉහළ නැංවීමට පසුගිය වසරේදී අපිට හැකියාව ලැබිලා තියෙනවා කියලා. ඩොලර් බිලියන 1.5ක් ඔවුන්ගේ බලාපොරොත්තුව ඩොලර් බිලියන 2කට වඩා වැඩි අගයකට මේක ගේන එක. ඒ නිසා ඉතාමත්ම වැදගත් කාරණාවක් තේ කර්මාන්තය වෙනුවෙන් සිද්ධ වෙනවා. මේ වගේ මොහොතකත් පොහොර පිළිබඳව ගැටලුවක් තියෙනවා කියලා අපි දන්නවා. කාබනික පොහොර වලට ට්‍රාන්ස්ෆර් වෙන කාලේ නැත්නම් මාරු වෙන කාලේ මේ අතරතුරේදී තේ වගාවෙන් හොඳ ප්‍රතිඵල ලබන්න හැකියාව ලැබෙනවා කියන එක තියෙනවා. හොඳම ප්‍රතිඵල නෙවෙයි, හොඳ ප්‍රතිඵල වලට යන්නේ. ඒ අතරතුරේදී පොලාගේ ලියවිල්ල අපි සාමාන්‍යයෙන් සතියකට දෙකක් පොලාගේ ලියවිල්ල සම්බන්ධයෙන් කතා බහ කරනවා. අද පොලාගේ ලියවිල්ල පනින්නට පෙර සිතා බලන්න. පනින්න පෙර සිතා බලන්න. අද පොලාගේ ලියවිල්ල එහෙමයි. මේ දිනවල රට පුරා තැන් තැන්වල විරෝධතා, උද්ඝෝෂණ, වර්ජන, පිකටින් ඒ අතර පැවැත්වෙනවා. මේ අතර භාෂණයේ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳින රටකට ප්‍රජාතන්ත්‍රවාදය හොඳටම ලබා දීලා කියන එකත් පේන්න තියෙනවා. විශේෂයෙන් ඉලක්ක කරන්නේ මොන ජනතාවද මොන විරෝධතාවයේද තැන් තැන් වලින් මේව මතුවෙන්නේ ඇයි කියන එක පිළිබඳව සොයාගෙන යනකොට ප්‍රජාතන්ත්‍රවාදී රටක භාෂණයේ ප්‍රකාශනයේ නිදහසේ උපරිම භුක්ති විඳින්න මෙවැනි අවස්ථාවන් සඳහා ඉඩ සලසා දී තිබීමත් එක පැත්තකින් විරෝධතා උද්ඝෝෂණ සඳහා අයිතියක් තිබුණද එය පවතින නිදහස භුක්ති විඳීම තුලදී වල්බුරු නිදහසක් නොකර ගන්න කියලා ඔහු යෝජනා කරනවා. මේ වන විට ගෝලීය වසංගතයකට මුහුණ දෙමින් සිටින ලෝපුරා රටවල් 220න් මේ වෛරසය ආක්‍රමණය 220ක් මේ වෛරසය ආක්‍රමණය කරලා තියෙනවා. එක පැත්තකින් අප පමණක් නෙවෙයි මේ මොහොතේ ලෝකෙ මුහුණ දෙන්න එකම අභියෝගතාවයකට. පත්වන වසංගතය මැඩලීම සඳහා ලෝ සෑම රටක්ම පාහේ විවිධ සීමාවන් පවලා තිබෙනවා. සෑම රටක්ම මෙම සීමාවන් පනම ඇත්තේ කොවිඩ් සතුරා පරාජය කිරීමටයි කියලා සඳහන් කරනවා. මංගල උත්සව අවමංගල අවස්ථාවලට එන පිරිස් සීමා කර තිබියදී විවිධ දහස් ගණන් පිරිස් එක්රැස් කරමින් විරෝධතා කරන අයට එරෙහිව එක පැත්තකින් නීතිය ක්‍රියාත්මක කරනවා පේන්නටත් නැහැ කියලා ඔහු සඳහන් කරනවා. මේක සෙල්ලම් කරන වෙලාවක් නෙවෙයි මිලියන 22ක ජනතාවගේ අනාගතය පිළිබඳව
කටයුතු කරලා හිතා බලලා වැඩ කටයුතු කරන්න ඕන වෙලාවක් ආණ්ඩුවටත් මිනිසුන්ගේ ප්‍රශ්න වලින් ගැලවෙන්නට බෑ. මේ දවස්වල තැන් තැන්වල විරෝධතා නැටුම් නටන දේවල් එක දෙන්න කරන මේ වැඩ කටයුතු නවත්තන්නට වෙනවා. සම්පූර්ණ ජනතාවක් එකතු කිරීම වැරදි කියන එක තමයි ඔහුගේ අදහස. කවුරුත් මේක තේරුම් ගන්න ඕන කියලා ඉන්දික පොල්කොටුව තමයි කොලාගේ ලියවිල්ල අද දිනමෙන්ට ඉදිරිපත් කරලා තියෙන්නේ. සිරස්සල කීපයක් ඉක්මනින් කියාගෙන යන්නම් දුම්රියෙන් ඉන්ධන ගෙන යද්දී ලීටර් 13000ක් අතුරුදන් කියලා දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කරනවා. හැබැයි දුම්රිය පාලනාධිකාරී නම් කියන්නේ මෙහිම පැමිණිල්ලක් ඇවිල්ලා නැහැ කියලා. දුම්රියෙන් ඉන්ධන ගෙන යද්දී ලීටර් 13000ක් අතුරුදන් වෙලා ගාල්ලට තෙල් ගෙන යද්දී මේක වෙලා තියෙන්නේ. මේ අතර රිෂාඩ්ගේ නිවසට භූමි තෙල් ආපු හැටි හොයයි පරීක්ෂණ කණ්ඩායම කීර්ති මෙන්ඩිස් වාර්තා කරනවා රිචාඩ්ගේ ගෙදරට කොහොමද භූමි තෙල් ආවේ කියලා. මේ කෝච්චියෙන් නෙවෙයි එන්නේ නැත්තේ කොහොමුණත් පිලිස්සීමියගේ දැරිය මිහිදන් කළ ඩයගම සුසානයට දැඩි ආරක්ෂාවක් සපයන්න පීවර අරගෙන තිබෙනවා. ඊයේ බස්නාහිර පළාතේ මේ විදිහට බාලවයස්කාරයන් මෙහෙකාර සේවය යොදා ගන්නවාද කියන එක පිළිබඳව විශේෂ මෙහෙයුමක් ආරම්භ කළා පොලිසිය. ඒක පිළිබඳව තමයි ඊයේ විමසුම පිටපතත් ලියවුනේ. වයස අවුරුදු 18ට අඩු දරුවෝ 45000ක් මෙහෙකාරකමේ ලංකාදීපේ කියනවා. වයස අවුරුදු 18ට අඩු දරුවෝ 45000ක් මෙහෙකාරකමේ කියලා කියද්දී ගිය අවුරුද්දේ කෝටියකට වැඩියෙන් හෙන වැඩිලා. මදි නැද්ද කියලා හිතනවා. නයනතරංග ගමගේ වාර්තා කරන්නේ 2020 අවුරුද්දේදී ලංකාවේ අකුණු සැරවැදීම් 1,44 ලක්ෂයක් සිදු වෙලා තියෙනවා කියලායි සඳහන් කර සිටින්නේ අද අරුණ පුවත්පත. ඊළඟට බුද්ධිකාර අපි මුලින්ම කිව්වා වගේ අරුණ පුවත්පතේ විදේශ පුවත් අතරේ වාර්තා කරනවා කලිසම්මැන්ද වරටත පවුලේ අය එක්ව ඉන්දිය දැරියක ඝාතනය කරලා. ඉන්දියාවෙන් වාර්තා වෙන මේ පුවත සහන් වික්‍රමගේ වාර්තා කරනවා අවුරුදු 17 හැවිරිදි දැරියක් තමයි මේ විදිහට ඝාතනයට ලක් කරන්නේ. වරද තමයි ඇය කලිසමක් ඇඳ කියන එක. ඒ අතරේ බුද්ධික මේ රටේ තොටේ දේවල් ගැන කොවිඩ් සම්බන්ධයෙන් තව එකක් තියෙනවා. කොවිඩ් රෝහල් ඉඩ උපරමයට පැමිණිලා කොවිඩ් සම්බන්ධයෙන් ලේසියෙන් හිතන්නට එපා. සැලසුම් කර තිබූ රෝහල් ඉඩ පහසුකම් මේ වන විට උපරමයට පැමිණේ. ජනතා හැසිරීම වගකීම් විරහිත නම් රට විවෘත කිරීම ප්‍රමාද කරනවා කියලා නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයාගේ ප්‍රකාශයත් අද පුවත්පත වාර්තා කරලා තිනවා. ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ ඉහළ යාමක් කියලත් තියෙනවා. මෙය යම් ආකාරයක අනුතුරු ඇඟවීමක් කියලත් අපි මතක් කරන්න කැමතියි. ඔව් ක්‍රීඩා පිටුවට අවධානය යොමු කරන්නත් කාලේ තිබුණා. එතනදී විරාමයට යන්න කලින් එහෙම නැත්නම් කාටුන් බලන්න කලින් පොඩි ඉඩක් දෙන්න. ඒ තමයි මේ ඔලිම්පික් පදක්කම් සටහන ගැන. ඒ වගේම මැතිව් අබේසිංහටත් ඊයේ ජයග්‍රහණය නොදැක එන්න සිද්ධ වුණා. මැතිව් අබේසිංහත් හිස් අතින්ම ගෙදර කියලායි වාර්තා කරන්නේ. ඒ කොහොමුණත් කමන්නේ අපිට අත්දැකීම් ලැබෙන එක හොඳයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ තරඟාවලියට හරි අපි යමු. පදක්කම් සටහනේ ජපානයේ පදක්කම් 10 රන් පදක්කම්, ඇමරිකා එක්සත් ජනපදයේ පදක්කම් 9යි, චීනයේ තුන්වෙනි තැනේ පදක්කම් 9යි. ඒ අතරේ ඔලිම්පික් බලන්න ක්‍රීඩා ඇමතිතුමා සහ නියෝජ්‍ය ඇමතිවරු ආදිය ගියේ ආණ්ඩුවේ සල්ලි වලින් නෙවෙයි කියලා ඊයේ කැබිනට් ප්‍රකාශක කේල රාබුක්කල් අමාත්‍යවරයා සඳහන් කර සිටියා. අනුග්‍රාහකයන් තමයි මේ ටිකට්පත් සහ මේ වියදම් ලබා තිබෙන්නේ. සමාජ මාධ්‍ය වල යන කතාවට උත්තර දීලා තිබුණා. බුද්ධික කාටුන් බලන්න කලින් අපි විදුර අබේනායක කවියක් ලියනවා. ඒ තමයි නුදුටු ගැමුණු කියලා. ගැමුණු රත්නායක කියන ජ්‍යෙෂ්ඨ පත්තරකාරය කියලා කෙනෙක් ගෞරවය නිසාම ඔහු නික්ම ගියා. ලෙඳ ඇඳට වී කලක් ගිමන් නැර නුඹ ගියා අප අතර හදිසියෙම නුඹ අපට අතර යනු බැරි හේන කඳුලකට තොටුපොළෙහි පුංචි ඉඩක්. විදුර අබේනායක තොටුපොළේ පුංචි ඉඩක් තියලා තියෙනවා. අපිත් ඒ ඉඩේ ආකාරයෙන්ම වෙන් කළා ගැමුණු රත්නායක ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියාට. අපි ගැමුණු රත්නායක පුවත්පත් කලාවේදියාට නිවන් සුව පතන ගමන් යම් කාටුන් සහ කවි නිර්මාණ පිළිබඳව හොයා බලන්න. මුලින්ම ඕකයි තත්ත්වය අනුරාධ දිවයිනට නිර්මාණය කරන කවිය. නිදහස් පක්ෂ අය ජනපතිතුමන් සොයා සාකච්ඡා නිමව ආවත් හැඟුම් තියා ආප්ප කන්නට මට අද හිතයි කියා දයාසිරි මෛත්‍රීපාලට කියන් ගියා. තෝරගන්නවා ෆේස්බුක් පොකට් කාටුනේ ජයරත්න වික්‍රමසිංහ නිර්මාණය කරන්නේ දිව ඉන පුවත්පතට. බදූදීන්ගේ ගෙදර මියගිය දැරියගේ කතාවේ දැන් අලුත්ම තත්ත්වය මොකද්ද? දැරියේ යට ගිහින් දේශපාලන නාටකම උඩ ඇවිත්. පංකජ රුවින්දගේ සරදම් ළමා අපයෝජන ගැන ඔබට හිතෙන්නේ මොනවද? පංකජ රුවින්දගේ සරදම්. ඒකත් දේශපාලන සටන් පාඨයක් වෙලාද මන්දස? ළමා අපයෝජන ගැන ඔබට හිතෙන්නේ මොනවද? ඒකත් දේශපාලන සටන් පාඨයක් වෙලාද මන්දස? අංජනගේ කාටුන් එක දිනමින පුවත්පතෙන් තෝරගන්නේ.
මංගල කියනවා අද රටට අවශ්‍ය ආදේශකයක් නොවේ විකල්පයක්ලු. එතකොට මංගලද විකල්පේ විමුක්තිද කියලා නෑ මේකේ. හසන්ත විජයනායකගේ හුරේරා පොකට් කාටුනේ අරුණ පුවත්පතේ හුරේරා පොකට් කාටුනේ. රටින් සේලයින් ගෙන්වීම නවත්තන්න යනවලු බං. ලෝක බැංකුවෙන් නම් දිගටම සේලයින් ගන්න වෙයි සර්. ලෝක බැංකුවෙන් එහෙම සේලයින් ගන්න යද්දි මුදල් ඇමතුමා ගියාලු මුදල් අමාත්‍යාංශයට ඒකේ ඩොලර් දාලා තියෙන ලොකු බූලියට ඊට පස්සේ ඒකේ ටැප් එකකුත් හයි කරලා තියෙනවා ටැප් එක අරලා බැලුවා බාල්දියට ඩොලර් පුරව ගන්න පුළුවන්ද කියලා. හිස් මේ MD අඳින කාටුන් එක අද මව්බිම් පුවත්පතට. දිනවෙන පුවත්පතේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනේ බදුරුදීන්ට එරෙහිව පියවර ගත යුත්තේ පාලකයන් විසින්මයි කියලා රංජිත් බණ්ඩුම් බණ්ඩාර ප්‍රකාශ කරනවා. ඒ සමග ජන බලවේගයේ මහලේකම්වරයා අපිට පේනවා සජිත් ප්‍රේමදාස මහත්මයා අත හොද ගන්න හදනවා. මේ මගේ නන්නේ මගේ අතේ මේ වගේ ආවිලා නැහැ කියලා අත හොද ගන්න හදනවා. එහෙමයි අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනේ. ඩොග් ටෝක් ප්‍රියන්ති පෙරේරා නිර්මාණය කරන්නේ අද පුවත්පතට. සමහරු රට නොසන්සුන් කිරීමේ කුමන්ත්‍රණයක් පටන් අරගෙනලු. ඒක වෙන්න පුළුවන්. හැබැයි සමහර පොලිටික්කෝ කරන මඤ්ඤං වැඩවලුනුත් ජනතාව නොසන්සුන් වෙනවා. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත දිනවෙන පුවත්පතේ සජිත් පිළ කියනවා බං රිෂාඩ්ට තියෙන චෝදනා තාම ඔප්පු වෙලා නැහැ කියලා. මෑන්ට තියෙන්නේ හොර ලෙඩක් කියලා නම් ඔප්පු වුණා සර් කියලා ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතේදී කතා කරනවා. ඔප්පු වුණා විතරනේ. මරිසුපාලගේ පොකට් කාටුන් එක MD වීරරත්න නිර්මාණය කරන්නේ ආණ්ඩුවට කළු සල්ලි සුදු කරන්න ක්‍රමවේදයක් නැතිලු. අච්චු ගාන ක්‍රමවේදයක් තියෙන්නේ. අද දවසේ පද 4 විදුර අබේනායකගේ මව්බිම් පුවත්පතට. විසඳුම් සොයනු වෙනුවට තෙල් ගැටලුවට විශ්වාස භංගය ආවා ඉදිරියට. දැන් අත සමග පැටලෙයි තව වලියකට සාගර අර අදින කාර්ය වසන්නට. විදුර අබේනායකගේ. රටේ මුල්ලේ මුදන්නායක කවි දෙකක් ලියනවා ඇත්ත නැත්ත කියලා ඒ කවි දෙක දිනමිනට දරු කැල තැවෙති ඉගෙනීමට මං නැතුව ගුරුවරු පෙළෙති නොමැතිව සහනය පැතුව තෙල්මිර පෝර මිල හිඟ බඩු මිල ඉස්මතුව පොදු ජනතාව මිරිකෙනවා බලගතුව කොවිඩ් මරණ සහ ආසාදිත ගාන වැඩි වෙයි දිනෙන් දින විලසට අසමාන නැග එයි ඒ අතර ඩෙල්ටා වරදාන කවදා වෙයිද මේ අසහන අවසාන. රටේ මුල්ලේ මුදල් නායක. අපි වැඩසටහන අවසන් කරන්න සූදානම්. ඔබට හැමදාම වගේ පරිස්සමෙන් ඉන්න කියලා කියනවා. 7 වෙනි පැය තවසුළු මොහොතකින් ආරම්භ කරන්න සූදානම්. ගිහින් එන්න ලස්සන දවසක් ඔබට.